වස්සාන ධර්ම දේශනා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මෙච්චර කාලයක් භාවනා කළා ඒත් මගේ හිත අරමුණෙන් අරමුණට යනවා. මගේ සිතේ රාගය උපදිනවා, ද්වේෂය උපදිනවා. ඒ වගේම විටක මගේ හිත හරි නිශ්චලයි. රාග සිතුවිලි වලින් තොරයි, මෝහ සිතුවිලි වලින් තොරයි. යම් යම් මේ සද්ධර්ම ශ්‍රවණය කරන මොහොතක වෙන්න පුළුවන්. භාවනාවක යෙදුණු මොහොතක වෙන්න පුළුවන්. යම් කෙනෙක් කල්පනා කරනවා නම් තාම මගේ හිත එහෙ මෙහි දුවනවා කියලා, රාගසිතට, ද්වේෂසිතට, මෝහසිතට මාරු වෙමින් පවතිනවා කියලා. පින්තුනි, ඔබට ඔබේ සිත ක්‍රියාකාරී වන ආකාරය, හිතට ශ්‍රද්ධාව ඇති වෙන මොහොත, ඒ වගේම හිතෙහි සතිඉන්ද්‍රිය දියුණුව පවතින වෙලාව, ඒ වගේම වීරේන්ද්‍රිය දියුණුව පවතින වෙලාව, ඒ වගේම සමාධීන්ද්‍රිය දියුණුව තිබෙන අවස්ථාව, ප්‍රඥේන්ද්‍රිය දියුණුව තිබෙන අවස්ථාව ගැන ඔබට කල්පනා කරන්න පුළුවන් කමක් ලැබෙනවා නම් අන්න ඒ දියුණුව පිළිබඳව ඔබ කල්පනා කරන්න ඕන. පින්තුනි, මේ සතිඉන්ද්‍රිය මොකක්ද කරන්නේ? මොකද සතිය තුලින් අපිට කරන දේ සිහිය ඇති තැනයි නැති තැනයි වෙන් කරනවා. ඔන්න සිහිය තියෙන තැන, මෙන්න සිහිය නැති තැන. සද්දින්ද්‍රියෙන් කරන්නේ මොකද්ද? ශ්‍රද්ධාව ඇති තැනයි නැති තැනයි වෙන් කරන එක පමණයි. ප්‍රඥීන්ද්‍රියෙන් කරන්නේ මොකක්ද? ප්‍රඥාව ඇති තැනයි නැති තැනයි වෙන් කරනවා. එහෙනම් සමාධීන්ද්‍රියනු කරන්නේ එකඟකම ඇති තැනයි නැති තැනයි වෙන් කරනවා. වීරේන්ද්‍රයෙන් තමන්ගේ මේ කාරණය සඳහා, නිර්වාණගාමී ප්‍රතිපදාව සඳහා වීරියක් ඇද්ද නැද්ද කියලා වෙන් කරගන්නවා. මෙන්න මේ වෙන් කර ගැනීමත් පින්නතුනි, ඔබේ මනසින් හොඳට විමසලා බැලුවාම මෙන්න මේ චෛතසික ස්වභාවයක් ගත්ත මේ ශ්‍රද්ධා, සති, වීරිය, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය අපිට කුමනාකාරයෙන් මේ මාවත හෙලි කරනවද කියලා දැනගන්නට පුළුවන්. පින්තුනි, අපිට ඉන්ද්‍රිය මට්ටමේ මනසක් පවත්වාගෙන භාවනාවේ යෙදෙන එක, ඒ වගේ තැනක පල් වෙවි ඉන්න එක හොඳ ක්‍රියාවක් නෙවෙයි. හැකි ඉක්මනින් අපිට ශ්‍රද්ධාව ලැබිච්ච වෙලාවේ, සිහිය ලැබුණු වෙලාවේ, ඒ වගේම වීරිය ඇති වෙච්ච වෙලාවේ, සමාධිය ඇති වෙච්ච වෙලාවේ, ඒ වගේම ප්‍රඥාව ඇති වෙච්ච වෙලාවේ, පින්නතුනි අවබෝධය ලැබුණු වෙලාවේ මෙන්න මේ ඉන්ද්‍රිය බල ධර්මයක් බවට පත් කර ගන්නට ඕන. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ නොවැම්බර් මාස 19 වන දින උපන් දිනය සැමරූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි සුනීතා බණ්ඩාර මහත්මියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. එමෙන්ම එතුමියගේ සත් ප්‍රාර්ථනාවන් වන්නා වූ මිය පරලොව ගිය දෙමාපියන්ටත්, දෑබර ස්වාමි පුරුෂයාට සහ සියලුම ඥාති හිතවතුන්ටත් මේ පින් කුසල් අනුමෝදන් වේවා යන්නයි. එමෙන්ම දූ දරුවන් වන අකිනි, රන්දි, බිනාරා, මන්දාරා යන පින්වත් පිරිසට නිදුක් නිරෝගී සුවය උදා වේවා. ආර්යා, නාලා යන මිනිබිරියන් දෙදෙනාගේ ඉදිරි අනාගතයට ආශිර්වාද වීම පිණිසත් මෙම ධර්ම දානමය පින්කම හේතු වේවා. එමෙන්ම කීර්ති බණ්ඩාර මහත්මයාටත් නිදුක් නිරෝගී සුවය පිණිසම වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා යන සත් ප්‍රාර්ථනාවන් පෙරදරිවයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි සුනීතා බණ්ඩාර මහත්මිය අද ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ. අද දේශකයන්න් වහන්සේ අතුරුගිරිය අභයවීර ධර්මායතනාධිපති දුරන්දර අතිපූජනීය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්ථාය පතිස්සති මත්ථාය අනිස්සිතෝ ච විහරති නච්ච කිංචි ලෝකේ උපාදීයති එවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති තී. අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත වූ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ලක්වැසි ලෝවැසි සෑම සිත්සතන් සනසනු පිණිස මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි නොවැම්බර් මාස 19 වන දින උපන් දිනය සමරන සුනීතා බණ්ඩාර මහත්මියගේ පුණ්‍යවන්ත වූ සදැහැති දායකත්වයයි. එතුමියගේ සත් සිතුම් පැතුම් සඵල වේවා. සත් සිතුවිලි එලෙසින්ම පුණ්‍යවන්ත වූ ජන්මදිනයකටම මේ උතුම් අසිරිමත් වූ සද්ධර්ම දේශනාව නිවන් පිණිසම ශ්‍රාවක හැම දෙනාගේම සිත් සතන් නිවීම කරා මෙහෙවන්නටම සිත් පහළ වේවා කියන උතුම් පැතුමෙන් ධර්මානුශාසනය ආරම්භ කරන්නේ ආර්ෂ්ඨාංගික මාර්ගය ජීවිතයට ගලපාගෙන නිවන් අවබෝධ කරන්නේ කෙසේද කියන කාරණය පිළිබඳවයි. වාසනාවන්ත සදැහැති පින්නතුනි, සිත නිවන බුදුබණ සිතෙහි සැබෑ නිවීමක් කරා සිත මෙහෙවන්නට නම්, සිත පුරුදු කරන්නට නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මනවින් ප්‍රගුණ කරන්නට, ක්‍රියාවට නගන්නට අවශ්‍යමයි. අපි සාකච්ඡා කළ පරිදි පෙර දේශනා සමගින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන ඒ මාර්ගයේ ඔස්සේ සීල සමාධි ප්‍රඥා වඩන, සීලයේ යටතේ වාචා කම්මන්ත ආජීව මාර්ගෝස්සේ සිත පුහුණු කරන්නට පුරුදු වෙච්ච, ඒ වගේම වායාම සති සමාධි කියන අංග යටතේ ඒ අංග වඩන්නට පුරුදු වුණු දිට්ඨි සංකප්පාංග අවබෝධයට අරමුණු කරගත් ඥානවන්ත යෝගාවචරේ විසින් අවබෝධ කරගත යුතු සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද පිළිබඳව අපි පෙර දේශනාවන්හි සාකච්ඡා කළා. අලුතින් මේ දේශනාවන් ශ්‍රවණය කරන පිරිසට සරල අවබෝධයක් ගැනීම සඳහා අපි
ඒ කාරණාවන් සාරාංශ වශයෙන් සිහිපත් කරන්න කැමතියි. පින්නතුනි, පෙර අපි සාකච්ඡා කළේ අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. මේ කය අනුව සිහිය පිහිටවන ක්‍රමවේදයක්, වැඩපිළිවෙලක් ඇතනම් එයින් ලබන ප්‍රතිඵල ගැන අපි සාකච්ඡා කළා. යාවදේව ඥානමත්තාය, පතිස්සති මත්තාය, අනිස්සිතෝච විහරති, නචකින්චි ලෝකේ උපාදීයති. ප්‍රතිඵල හතරක් අපි සාකච්ඡා කළා. ඒ ප්‍රතිඵල හතරේ පින්නතුනි තිබෙන්නේ අපිට ඥානෙ තිබෙනවා. එම ඥානයට වඩා ඥානය ඇති කරන ක්‍රමයයි භාග්‍යතුන් වහන්සේ මේ පෙන්වා වදාළේ. ඒ විදර්ශනා ඥානයයි. චතුරාර්ය සත්‍ය ලබා ගැනීමට, අවබෝධයට උපකාර වන ඥානයයි. යාවදේව ඥානමත්තාය. අන්නේ නුවණ ලැබෙන තාක් ඔබට ඒ නුවණ ලැබෙන්නටත් පතිස්සති මත්තාය. මේ සංසාරේ සිහිය පිහිටවන්නට, සිහිය පිහිටවීමේ සම්පූර්ණත්වයක් ඇති කරන තැනක් වේද පතිස්සති මත්තාය. අන්නේ ප්‍රතිඵලයත්. ඒ කියන්නේ හරි තැනම සිත පිහිටවීමත්. ඒ වගේම වැරදි ක්‍රමවලින් තොරව මේ සංසාරය ගත කරන්න පුළුවන් එකම ක්‍රමයක්. පිනතුනි, මේ සංසාරයේ තුල අපි කියන කොහොම ජීවත් වුණත් අකුසල් රැස් වෙනවා. එහෙමනම් මේ ප්‍රතිඵලය ලැබුණොත් අනිස්සිතෝච විහරති. වැරදි ක්‍රමවලින් තොරව සංසාරයේ ගත කරන්න පුළුවන් තැනත්. නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ උපාදාන නැති තැන, ස්කන්ධ පංචකයට උපාදාන නොවන තැනට සිත දියුණු කර ගැනීම කියන මෙන්න මේ ප්‍රතිඵල හතර ලබන්නට වීරිය නම් ඔබ කරන්නේ, ඔබ අපි පෙර දිනයන්හි සාකච්ඡා කළ පරිදි ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්තකය, බහිද්ධකය සරලව ගත්තොත් ඔබේ කයෙහි මේ මොහොතෙහි ඔබට දැනෙන තැනක්, ශරීරෙහි දැනෙන තැනක්, කනෙහි වේදනාවක්, දන හිසෙහි වේදනාවක්, හිසෙහි කැසීමක් ආදී වශයෙන් ඔබට දැනෙන තැනක්. ඒ අජ්ජත් කාය හැටියටත් ඊළඟට ඔබට ඒ හිසෙහි කැසීම ඔබට දැනෙන මොහොතේ අනිත් ශරීර කොටස් අමතකව යනවා. ඒ කොටස් බහිද්ධ කය හැටියටත් හඳුනාගත්ත අජ්ජත් බහිද්ධ කය නුවණින් අවබෝධ කරගත්ත ඒ දැනෙන දෙය, හිසේ කැසීම, දතෙහි වේදනාව ආදී වශයෙන් කයෙහි දැනෙන දෙය සමුදය වෙන බව, ඒ වගේම වය වන බව. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය දැන ගැනීම තුල තමයි පින්නතුනි ඔබට මේ කියන ආකාරයෙන් අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති, සිහිය මනවින් පිහිටවා ගැනීමට හැකියාව ලැබෙන්නේ. එහෙමනම් පින්නතුනි, මේ අජ්ජත් කය සහ බහිද්ධ කය අජ්ජත් බහිද්ධ වශයෙන් හඳුනාගෙන, සමුදය දැනගෙන, වය දැනගෙන, සමුදය වය වටහාගත් ඥානවන්තයෙක් පින්නතුනි කුමක්ද කරන්නට ඕන? ඒ අයට සංසාර විමුක්තියක් අප නිරතුරුව ප්‍රාර්ථනා කරන සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵලවලට පත්වන්නට අවශ්‍ය නම් ඒ සඳහා වැඩි යුතු භාවනාවක් වෙන භාවනාවක් නැහැ. ඒ සඳහා ඔබට තිබෙන භාවනාව තමයි මේ සතර සතිපට්ඨානය මනවින් ප්‍රගුණ කිරීම. එහෙම නැති වුණොත් පිනතුනේ අපි විවිධ ක්‍රමවලට රැවටිලා අහුවෙලා නිවැරදි මාවත වැසෙන්නට පුළුවන්. එනිසා පිනතුනි වෙනසක් නැහැ
කොතනක වුවත් මේ විපස්සනාව එයමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වූ මාර්ගයමයි. ඒ නිසා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් මුලින් සඳහන් වෙන අංග 12 ඒ කියන්නේ සතර සතිපට්ඨානය කායානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරිය නූපං අකුසල් නූපදවන්නට උපන් අකුසල් දුරු කරන්නට නූපං කුසල් උපදවන්නට උපන් කුසල් වැඩි දියුණු කරගන්නට ඒ වගේම අපි ගිය සතියේ සාකච්ඡා කළ පරිදි සතර 이르දිපාද අප নিরතුරුව සත්වයේ පුජ්‍යලයක් හැටියට පවත්වන 이르දි අප්‍රමාණයි. ඒ 이르දිමයි සංසාරය සකස් කරන්නේ. අන්න ඒ 이르දි පිළිබඳ අවබෝධයට එළඹීමෙන් පුහුණුවක් ලබන කෙනාට තමයි පින්නතුනි මේ සඳහන් කරන භාග්‍යතුන් වහන්සේ විසින් පෙන්වා වදාළ පරිදි සංසාර ගමන කෙලවර කරන්නට අවශ්‍ය කරන මාර්ගයට එළඹෙන පිරිස. එහෙමනම් මේ කියන සතර සතිපට්ඨානය සතර සම්‍යක් ප්‍රධාන වීර්ය සතර 이르දිපාද කියන මේ ධර්ම දියුණු වෙනකොට අපිට වෙන්න දෙයක් මට වෙන දෙයක් හොයමින් ඉන්න එක නවත්වා ගන්නට පුළුවන්කම තිබෙන්නේ පින්නතුනි 이르දිපාද දියුණු වීමෙන්මයි. 이르දිපාද දියුණු වෙලා නැත්නම් එයා තමන් හොයන දෙයක් මිසක බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් වැඩක් ගන්න කෙනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ අංග 12 දියුණු වුණාට පස්සේ පින්නතුනි මේ කාරණා 12 සම්පූර්ණත්වයට පත් වෙනකොට අපිට ලැබෙන ප්‍රතිඵල තමයි ඒ කියන්නේ සතර සතිපට්ඨානයේ මනවින් වඩන සතර සම්‍යක් ප්‍රධාන වීරිය ඇති සතර 이르දිපාද දියුණු කරගත්ති කෙනෙක්ට අතුරු ප්‍රතිඵල ටිකක් ලැබෙනවා. ඒ තමයි පින්නතුනි ඊළඟට අපිට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල හම්බ වෙන පංච ඉන්ද්‍රිය. දැන් අද අපි මේ දේශනාව තුලින් සාකච්ඡා කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් අපි ධර්ම කාරණා 12ක් සාකච්ඡා කරලා තියෙනවා. අද අපි කතා කරන්නේ ඒ ධර්ම කාරණා 12. නැවතත් කෙටියෙන් සිහිපත් කළොත් සතර සතිපට්ඨානය සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ඒ වගේම සතර 이르දිපාද කියන මෙන්න මේවා දියුණු වීමෙන් අපිට ලැබෙන අතුරු ප්‍රතිඵලයක් තමයි පින්නතුනි මේ පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ. එතකොට අපි දැන් කතා කරන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ කොහොමද දියුණු කරගන්න කියන කාරණය. ඒ වගේම ඉන්ද්‍රිය පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම. මේ ඉන්ද්‍රිය ධර්ම පහ පින්නතුනි හඳුන්වන්නේ සද්ධා ඉන්ද්‍රිය, සතින්ද්‍රිය, විරීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, ප්‍රඥේන්ද්‍රිය. එතකොට පින්නතුනි ඉන්ද්‍රියක් මොකක්ද කරන්නේ? දැන් අපිට ලෝකයේ මේ ඉන්ද්‍රිය ධර්මයකින් කරන කාර්ය පිළිබඳ මූලික අවබෝධයක් නැතිව මේ අපි නොයසු ඒ වගේම අපිට විෂය නොවන සද්දින්ද්‍රිය, සතින්ද්‍රිය, ඒ වගේම විරීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, ප්‍රඥේන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රයන්ගේ ස්වභාවය අපිට වටහා ගන්න පුළුවන් කමක් නැහැ. පිනතුනේ අපි දන්නවා චක්කු නැතිනම් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා. මේ ස්වභාවික වශයෙන් අපිට ලැබුණු ඇහෙන් අපි මොකද කරන්නේ? පින්නතුනි ඇහැට අපිට දැන් ඇස් ඇරලා ඉන්නකොට ඇහැට පෙනෙනවා. ඇහැ මොකද කරන්නේ? ප්‍රිය අප්‍රිය වශයෙන්
වෙන් කරලා දෙනවා. දැන් එතකොට පරිසරයේ තිබෙන රූප ප්‍රිය අප්‍රිය වශයෙන් ඇහැ වෙන් කරලා දෙනවා. කන මොකද කරන්නේ? කනට ඇහෙන ශබ්ද වෙන් කරලා දෙනවා. හොඳ හඬක්, මිහිරි හඬක්, සුව හඬක්, ප්‍රසන්න හඬක්, සතුට දනවන හඬක්, අප්‍රිය හඬක් ආදි වශයෙන් අපිට කනට ඇහෙන ශබ්ද වෙන් කරනවා. ප්‍රිය අප්‍රිය වශයෙන්. ඒ වගේම ඒ වෙන් කිරීමට අපි කියනවා සෝත ඉන්ද්‍රිය. සෝත ඉන්ද්‍රිය. ශබ්ද හොඳ නරක වශයෙන් වෙන් කරනවට අපි කියනවා සෝත ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය. ඊළඟට පින්නතුනි ගඳ සුවඳ වෙන් කරලා දෙනවා කවුද? නාසයෙන්. නාසය නැමැති ඉන්ද්‍රියෙන් ගඳ සුවඳ කියලා වෙන් කරලා දෙනවා. ඒ නිසා පින්නතුනි අපිට ගාන ඉන්ද්‍රිය කියලා මේකට නමක් ලැබිලා තියෙනවා. ගාන ඉන්ද්‍රිය. ඒ වගේම දිවේ ගැටෙනවා නම් විවිධ ආහාරවල රස වෙන් කරලා දෙනවා. ඒ නිසා අපි කියනවා ඒකට ජීවහා ඉන්ද්‍රිය කියලා. ඒ වගේම අපේ ශරීරයට ස්පර්ශ වන දේවල් වෙන් කරලා දෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒකට කියනවා කාය ඉන්ද්‍රිය කියලා. බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මනසට පුළුවන් අරමුණු වෙන් කරලා දෙන්න. ඒ නිසා පින්නතුනි මනසට භාග්‍යතුන් වහන්සේ දෙන නම තමයි මනෝ ඉන්ද්‍රිය කියලා. මනසත් වෙන් කරනවා ලෝකේ ප්‍රිය අප්‍රිය වශයෙන්. මෙන්න මේ වෙන් කරන නිසා තමයි මේවට ඉන්ද්‍රිය කියන මේ නම ලැබිලා තියෙන්නේ. අපේ අනුව ඇස් කන් නාස ආදී ඉන්ද්‍රියන්ට මෙන්න මේ ඉන්ද්‍රිය කියන නාමය ලැබිලා තියෙනවා. එතකොට පින්නතුනි ඇයි මේ ඇහෙන්නේ? ඇයි මේ පෙනෙන්නේ? ඇයි මේ ගඳ සුවඳ දැනෙන්නේ? ඇයි මේ රස දැනෙන්නේ? ඇයි මේ ස්පර්ශය දැනෙන්නේ? ඇයි මේ ධර්මතාවයේ වැටහෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ. එතකොට ඔන්න බලන්න අපිට තියෙන ඉන්ද්‍රියන් වලට මේ ඇයි මට පෙනෙන්නේ? ඇයි මට ඇහෙන්නේ? කියලා විමසුවොත් ඊට හේතු ඔබට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. පින්නතුනි ඇහෙන් රූප වෙන් කරනවා. කනෙන් ශබ්ද වෙන් කරනවා. නැහැෙන් ගඳ සුවඳ වෙන් කරනවා. කයින් ස්පර්ශ වෙන් කරනවා. මනසින් ධම්ම වෙන් කරනවා. මෙන්න මේ අර්ථයෙන් තමයි පින්නතුනි ඉන්ද්‍රිය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සත්‍ය සිව් අවබෝධ කරගත්ත උත්තමයාණන් වහන්සේ. ඒ අනුව මේ සත්‍යයක් සොයාගත්ත භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය දුක නැති තැන සංසාරයේ කෙලවර විමුක්තිය. එහෙමත් නැතිනම් භාග්‍යතුන් වහන්සේ පෙන්වූ පරිදි චතුරාර්ය සත්‍ය දුක නැති තැන, තණ්හාව නැති තැන, තෘෂ්ණාව නැති තැන, ලෞකිකත්වයේ ඉක්මවන තැන. ඔය සාමාන්‍යයෙන් අපිට ස්වභාවයෙන් පහළ වෙලා තිබෙන ඇස් කන් නාස ආදී ඉන්ද්‍රියන් වලින් වෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ඇහෙන් බලලා, කනෙන් අහලා, නැහැෙන් විඳලා, දිවෙන් විඳලා, ශරීරයෙන් විඳලා, මනසින් විඳලා වෙන් කරගන්න පුළුවන් එකක් නෙවෙයි. එhmenan අපි මේ ඇහෙන් මේක වෙන් කරගන්නවා. එහෙනම් ඇහෙන් චතුරාර්ය සත්‍ය දකින්න බැහැ. ඇහෙන් චතුරාර්ය සත්‍ය දකින්න බැහැ. මොකද ඇහෙන් කරන්නේ වෙන් කිරීමක්නේ. ඇහෙන් කරන්නේ වෙන් කිරීමක් නම් චතුරාර්ය සත්‍ය අපිට වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. කාටවත් චතුරාර්ය සත්‍ය වෙන් කර හඳුනන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ චතුරාර්ය සත්‍ය කණෙන් අහලා වෙන් කර ගන්න පුළුවන් කමකුත් නැහැ. ලෞකිකත්වයේ ඉක්ම වූ ලෝකෝත්තර වූ තැනක් කණෙන් වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ගාන ඉන්ද්‍රියට ප්‍රමාණවත් වෙන්නේත් නැහැ. මන ඉන්ද්‍රියනොත් බෑ. ඒ කියන්නේ මනසිනුත් මේ චතුරාර්ය සත්‍ය වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ.
දැන් අපිට ප්‍රශ්නයක් එනවා එහෙනම් කොහෙන්ද අපි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සිද්ධ කරන්නේ? අපිට දැන් විවිධාකාර සිතුවිලි එන්න පුළුවන්. ඇස්කන් නාසාදී ඉන්ද්‍රියන් තව ප්‍රබල කළොත්, තවත් දියුණු කළොත් පුළුවන් වෙන්න කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අපිට පුළුවන් වේවි. ඒත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ කාරණේ අපි අවබෝධ කරගෙන පින්නතුනි දැන් අපි මේ ඉන්ද්‍රිය ධර්ම ගැන සාකච්ඡා කරන්නේ. එතකොට අපිට ඇහෙන් කරන කාර්යය එකත් ඉන්ද්‍රියක්. ඒයින් කරන කාර්යය අපිට වැටහෙනවා. ඒයින් චතුරාර්ය සත්‍ය වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල් අපි වෙන් කරලා හඳුනා ගන්නවා. එහෙමනම් පින්නතුනි මෙන්න මේ අපි සාකච්ඡා කරන ඉන්ද්‍රිය මනස තුල ඇතිවෙන චෛතසික පහක් ඉන්ද්‍රියන් බවට හරවා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එනිසා පින්නතුනි මේ තමයි ධර්මයේ ගැඹුරුම අවබෝධ කළ යුතුම තේරුම් ගත යුතුම තැන. අර කියන සතර සතිපට්ඨානේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය සතර ඉර්ධිපාද දියුණු කළ කෙනෙක්ට මේ මනස තුල ඇතිවෙන ඉන්ද්‍රිය ධර්ම පහක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර කරනවා. භාග්‍යවතුන් වහන්සේ කුයිතරම් ශ්‍රේෂ්ඨ උත්තමයෙක්ද කියන කාරණය මේ අනුව තමයි අපිට වටහා ගන්නටත් පුළුවන්කම ලැබෙන්නේ. යම් කෙනෙක් ඇස්කන් ආසාදී ඉන්ද්‍රිය වලින් සත්‍ය දකින්න උත්සාහ කරනවා නම් ඒක කරන්න බැරි දෙයක් කියලා වටහා ගත්තට පස්සේ කොහොමද අපි සත්‍ය දකින්න පුළුවන් ක්‍රමය බුදුහාමුදුරුවෝ පෙන්වනවා. මෙන්න මේ සඳහා තමයි පින්නතුනි අලුත් ඉන්ද්‍රිය පහක් ඇති කර ගන්නට අවශ්‍ය කරන්නේ. එහෙමත් නැතිනම් අපි තෙවන ඇස ඕන කරන්නේ. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ ඒ තුන්වන ඇහැ තමයි පින්නතුනි මේ ඉන්ද්‍රිය ධර්ම පහ කියලා කියන්නේ. පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ. මොනවද මේ ඉන්ද්‍රිය? හැබැයි තවත් කාරණයක් අපි පැහැදිලි කර ගන්නට ඕන. මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සතිඉන්ද්‍රිය, විරීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, ප්‍රඥේන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රියන් අපි ළඟ අර ඇස්කන් ආසාදී ඉන්ද්‍රිය වගේ පේන්නේ නැහැ. මේක මනස තුල ඇති වෙන මානසික ස්වરૂපයක්, චෛතසික ස්වરૂපයක්. ඒ කියන්නේ මනසේ යම් බලගැන්වීමක්, දියුණු කිරීමක් කරන තැනක්. අන්න භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව එහෙමනම් අපිට දැන් මේ ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රියක් හැටියට අවයවයක් හැටියට පේන්නේ නැහැ. කන කිව්වහම නම් සෝති ඉන්ද්‍රිය අපිට පේනවා. ඇහැ කිව්වහම අපිට චක්කු ඉන්ද්‍රිය හැටියට පේනවා. දැන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සතිඉන්ද්‍රිය, විරියේන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, ප්‍රඥේන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රියන් අපිට පේන්නේ නැහැ. එහෙනම් මේකේ ස්වභාවය මොකක්ද කියලා ඉස්සලා දැනගන්න ඕන. මනස තුල ඇති වෙන මානසික චෛතසිකවල ස්වરૂපයක්. එහෙමනම් මෙන්න මේ ස්වરૂපය තුල තමයි පින්නතුනි අවබෝධය දැනුම නැති තැනක තමයි පින්නතුනි චතුරාර්ය සත්‍ය පවතින්නේ. දැන් ඔබට අලුත් ගැටලු මතුවෙන්න පුළුවන්. මේ දේශනා පෙළ එක දිගට ශ්‍රවණය කිරීමෙන් ඔබට ඒ සඳහා ඔබේ මනස නිවන් අවබෝධයට යොමු කරන්නේ කෙසේදයි යම් අංශු මාත්‍රයක හෝ අවබෝධයක් ඇති කර ගන්නට ඔබට හැකියාව ලැබේවි. පින්තුනි එතකොට මේ ඉන්ද්‍රියන් මනස තුල ඇතිවන චෛතසික ස්වરૂපයක්. මේ අලුත් ඉන්ද්‍රිය පහ දියුණු වෙන්නේ කොහොමද? දියුණු වෙන්න කරන්න ඕනේ මොනවද කියන කාරණය අපි සාකච්ඡා කරන්නට ඕනේ. එතකොට ඔබට මේ ඉන්ද්‍රියන් පිළිබඳව ඉන්ද්‍රියකින් කරන්නේ මොකක්ද
සාමාන්‍ය ඉන්ද්‍රියකින් කරන්නේ වෙන් කරනෝ කියන එකයි. අපි දන්න ඇහැ නැමැති ඉන්ද්‍රියෙන් කරන්නේ ඒකයි. එහෙමනම් මෙන්න මේ කියන ශ්‍රද්ධාව එහෙමත් නැත්නම් සද්දින්ද්‍රිය තුලින් අපි කරන්නේ කුමක්දයි අපි අවබෝධ කරගන්නට අවශ්‍යයි. පිනතුනි භාග්‍යවතුන් වහන්සේ මේ තෙවන ඇස එහෙමත් නැතිනම් මේ ලෝකයේ අවබෝධයේ ලබන ක්‍රමය දැන් අපිට මේ මොහොතේ ශ්‍රද්ධාව නැත්නම් ශ්‍රද්ධාව නැහැයි කියලා තේරෙනවා. තියෙනකොට තියෙනවා කියලා තේරෙනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රියේ එපමණයි. ඕක තමයි කරන්නේ. ඔබේ මනසේ ශ්‍රද්ධාව ඇති විට ශ්‍රද්ධාව ඇති බවත් ශ්‍රද්ධාව නැති විට ශ්‍රද්ධාව නැති බවත් ඒ වගේම ශ්‍රද්ධා ඉන්ද්‍රියෙහි ස්වභාවය එලෙසින් වටහා ගත්තාම ඊළඟට පින්නතුනි මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් අපට සති ඉන්ද්‍රිය සිහිය මේ මොහොතේ ඇති බවත් නැති බවත් එතකොට වෙන්කරීමක් නෙවෙයි මෙතනදී සිද්ධ වෙන්නේ ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය තුලදී වෙන්නේ ශ්‍රද්ධාව තිබේද නැද්ද කියලා මේ චෛතසික ස්වરૂපයෙන් තේරුම් ගන්නවා. සිහිය තිබේද නැද්ද කියලා මේ චෛතසික ස්වરૂපයෙන් අපි තේරුම් ගන්නවා. ඊළඟට පින්නතුනි වීරිය තියෙනවද නැද්ද? සමාධිය තියෙනවද නැද්ද? ප්‍රඥාව තියෙනවද නැද්ද කියලා හඳුනා ගැනීම තමයි මේ ඉන්ද්‍රියට කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් යම් භාවනා කරන කෙනෙකුට මානසික ගැටලු සහගත තැනකුත් මේ කාරණය තුලින් උපදින්න පුළුවන්. මේ ඉන්ද්‍රිය දියුණු වෙනකොට අපි විවිධ දේවල් ධාන ඒ වගේම භාවනාවෙන් ලැබූ විවිධ ප්‍රතිඵල පිළිබඳව අපි සාකච්ඡා කරනවා. විවිධ කාරණාවන් පිළිබඳව අපි කතා කරනවා. ඒ කිසිවක් පින්නතුනි මේ සංසාර විමුක්තිය පිණිස සසර ගමනේ නිමාවක් පිණිස උපකාර වන්නේ නැති බව අපිට අවබෝධ කරගන්නට පුළුවන්. එනිසා පින්නතුනි මේ ඉන්ද්‍රියන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, විරිේන්ද්‍රිය, ප්‍රඥේන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රියන්ගේ ස්වභාවය අපි මනවින් අවබෝධ කරගත්තාම තමයි පින්නතුනි අපට සංසාර විමුක්තිය බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. දැන් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මෙච්චර කාලයක් භාවනා කළා ඒත් මගේ හිත අරමුණෙන් අරමුණට යනවා. මගේ සිතේ රාගය උපදිනවා, ද්වේෂය උපදිනවා. ඒ වගේම විතක මගේ හිත හරි නිශ්චලයි. රාග සිතුවිලි වලින් තොරයි. මෝහ සිතුවිලි වලින් තොරයි. යම් යම් මේ සද්ධර්ම ශ්‍රවණය කරන මොහොතක වෙන්න පුළුවන්. භාවනාවක යෙදුණු මොහොතක වෙන්න පුළුවන්. යම් කෙනෙක් කල්පනා කරනවා නම් තාම මගේ හිත එහෙ මෙහි දුවනවා කියලා රාගසිතට, ද්වේෂසිතට, මෝහසිතට මාරු වෙමින් පවතිනවා කියලා. පින්නතුනි ඔබට ඔබේ සිත ක්‍රියාකාරී වන ආකාරය, හිතට ශ්‍රද්ධාව ඇති වෙන මොහොත, ඒ වගේම හිතෙහි සති ඉන්ද්‍රිය දියුණුව පවතින වෙලාව, ඒ වගේම වීරේන්ද්‍රිය දියුණුව පවතින වෙලාව, ඒ වගේම සමාධි ඉන්ද්‍රිය දියුණුව තිබෙන අවස්ථාව, ප්‍රඥේන්ද්‍රිය දියුණුව තිබෙන අවස්ථාව ගැන ඔබට කල්පනා කරන්න පුළුවන් කමක් ලැබෙනවා නම් අන්න ඒ දියුණුව පිළිබඳව ඔබ කල්පනා කරන්න ඕන. පින්නතුනි මේ සතීන්ද්‍රිය මොකක්ද කරන්නේ? මොකද සතිය තුලින් අපිට කරන දේ සිහිය ඇති තැනයි නැති තැනයි වෙන් කරනවා. ඔන්න සිහිය තියෙන තැන, මෙන්න සිහිය නැති තැන. සද්දින්ද්‍රියෙන් කරන්නේ මොකද්ද? ශ්‍රද්ධාව ඇති තැනයි නැති තැනයි වෙන් කරන එක පමණයි. ප්‍රඥේන්ද්‍රියෙන් කරන්නේ මොකක්ද? ප්‍රඥාව ඇති තැනයි නැති තැනයි වෙන් කරනවා. එහෙනම් සමාධි ඉන්ද්‍රියනු කරන්නේ එකඟකම ඇති තැනයි නැති තැනයි වෙන් කරනවා. වීරේන්ද්‍රයෙන් තමන්ගේ මේ කාරණය සඳහා නිර්වාණගාමී ප්‍රතිපදාව සඳහා වීරියක් ඇද්ද නැද්ද කියලා වෙන් කර ගන්නවා. මෙන්න මේ වෙන් කර ගැනීමත් පින්නතුනි ඔබේ මනසින් හොඳට විමසලා බැලුවාම
මෙන්න මේ චෛතසික ස්වභාවයක් ගත්ත මේ ශ්‍රද්ධා, සති, වීරිය, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය අපිට කුමන ආකාරයෙන් මේ මාවත හෙලි කරනවද කියලා දැනගන්නට පුළුවන්. පින්තුනි, අපිට ඉන්ද්‍රිය මට්ටමේ මනසක් පවත්වාගෙන භාවනාවේ යෙදෙන එක, ඒ වගේ තැනක පල් වෙවි ඉන්න එක හොඳ ක්‍රියාවක් නෙවෙයි. හැකි ඉක්මනින් අපිට ශ්‍රද්ධාව ලැබිච්ච වෙලාවේ, සිහිය ලැබුණු වෙලාවේ, ඒ වගේම වීරිය ඇති වෙච්ච වෙලාවේ, සමාධිය ඇති වෙච්ච වෙලාවේ, ඒ වගේම ප්‍රඥාව ඇති වෙච්ච වෙලාවේ, පින්නතුනි අවබෝධය ලැබුණු වෙලාවේ මෙන්න මේ ඉන්ද්‍රිය බල ධර්මයක් බවට පත් කර ගන්නට ඕන. බල ධර්මයක් කියන්නේ පින්නතුනි, ඒ බල ධර්මයේ ස්වභාවය බල ධර්මයක් දක්වා දියුණු කර ගන්නවා කියනකේ ස්වභාවය තමයි මේ ශ්‍රද්ධාව ඇති වෙනවා නැති වෙනවා, සිහිය ඇති වෙනවා නැති වෙනවා, ඒ පිළිබඳ කනස්සල්ලක් නැහැ. ඒ කියන්නේ ඔහු තමන් අවබෝධ කරගන්නවා. මේ ශ්‍රද්ධාව අපිට අපි කියනවා සමහර අපේ පරපුරේ හරි ශ්‍රද්ධාවන්තයි. අපි හරි ශ්‍රද්ධාවන්තයි. මේ බොරුවට ඒක නිත්‍ය කර ගැනීමයි පින්නතුනි අපිට නිවන වැහෙන්නට හේතුව වෙන්නේ. එනිසා මේ නිත්‍ය භාවයක් නොවන බව ශ්‍රද්ධාවත් ලෝකේ ඇති වෙන නැති වෙන බව වටහා ගන්න විට පින්නතුනි අපිට කම්පා වෙන්න දෙයක්වත් නැහැ. අන්න එලෙසින් ශ්‍රද්ධාව දැන් අපිට කනට නම් නිතර ඇහෙනවා, කන කියන උපාංගයකුත් පේන්න තියෙනවා. ශ්‍රද්ධාව කියන එක මානසික ක්‍රියාවලියක්. ඒක විටින් විට ඇති වෙනව නැති වෙනවා. අන්නේ ඇති වෙන නැති වෙන ස්වභාවය පිළිබඳ කම්පා වෙන්නේ නැතිනම් ඒ බල ධර්මයක ස්වභාවයයි. අන්න එතකොට ඔබේ ශ්‍රද්ධාව බල ධර්මයක් බවට හැරෙනවා. සත්තිස් බෝධිපාක්ෂික ධර්මවල සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, ඊළඟට පංචේන්ද්‍රිය, පංච බල කියලයි සඳහන් වෙන්නේ. අර කියන 12 ආකාර ධර්ම කාරණාවන් අනුගමනය කිරීමෙන් අතුරු ප්‍රතිඵලයක් හැටියට අපිට ඉන්ද්‍රියක්, චෛතසිකමය ඉන්ද්‍රියක්, මානසිකමය ඉන්ද්‍රියක් මනස තුල ඇති වෙනවා. අන්නේ ඇති වෙන ඉන්ද්‍රියෙන් ශ්‍රද්ධාව ඇති නැති හැටියට වෙන් කර ගැනීමක් පමණක් සිද්ධ වෙනවා. එතකොට පින්නතුනි ශ්‍රද්ධා බල, සති බල, වීරිය බල, සමාධි බල, ප්‍රඥා බල දක්වාම මේ සිත දියුණු වෙනකොට එයාට කම්පාවක් ඇති වෙන්නේ නැහැ. ඒක බල ධර්මයක් හැටියට දියුණු වෙනකොට එයාට ඒ පිළිබඳ අවබෝධයක් ලැබෙනකොට එයාට සතුටින් ජීවත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට පින්නතුනි අපි සාකච්ඡා කරන මේ බල ධර්මයක් බවට පත් වෙන්නේ මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන්මයි. ඊළඟට පින්නතුනි බෝධිපාක්ෂික ධර්මවල බෝධ්‍යංග ධර්ම 7ක් තිබෙනවා. අන්න ඒ තමයි පින්නතුනි චතුරාර්ය සත්‍ය අවබෝධයට සුදුසුම ධර්මය. දැන් පින්නතුනි ඔබේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් හැටියට ඒ ශ්‍රද්ධාව ඇති නැති තැන් වෙන් කරගෙන අවබෝධයෙන් කටයුතු කරන කෙනා ඒ ශ්‍රද්ධා බලයක් වෙනවා. ඒ ඇති නැති තැන දැන ගැනීමෙන් කම්පාවකට නොපත් නොවන ඥානවන්තයෙක්. ඊළඟට පින්නතුනි මේ බෝධ්‍යංග ධර්ම අවබෝධයට චතුරාර්ය සත්‍ය අවබෝධ සුදුසුම ධර්මය කරා එළමෙන්න පටන් ගන්නවා. එතකොට පින්නතුනි ඒ බෝධ්‍යංග ධර්ම 7ක් ධර්මයේ විස්තර වෙනවා. මේ බෝධි පාක්ෂික ධර්මවල විස්තර වෙනවා. ඕනෑම කාරණයක් පිළිබඳව පූර්ණ උපේක්ෂාවක් එනකම් මේ ධර්ම පහ හොඳට දියුණු වෙනවා. ඒක තමයි පින්නතුනි බෝධ්‍යංග ධර්ම දියුණු වෙනවා කියලා කියන්නේ.
මනසක බෝධ්‍යංග ධර්මයක් දියුණු වෙනවා කියන එක බොහොම අපහසු අමාරු කාරණයක්. භාවිතා බහුලීකතා. බොහෝ කොට මේ භාවනාව පුරුදු කරගෙන යන කෙනෙකුට බෝධ්‍යංග ධර්මවල විශේෂ ගුණ කීපයක් හඳුනා ගන්නට පුළුවන්. ඒ කාරණයත් අපි මේ දේශනාව තුළදීම සාකච්ඡා කරනවා. දැන් බලන්න ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. ශ්‍රද්ධා, සති, වීරිය, සමාධි, ප්‍රඥා. ඒ වගේම තවත් දියුණු වීමෙන් ඒවා බල ධර්ම බවට පත් වෙනවා. එවිට ශ්‍රද්ධා බල, සති බල, වීරිය බල, සමාධි බල, ප්‍රඥා බල බවට පත් වෙනවා. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම වල තිබුණු මේවා බල ධර්ම බවට පත් වුණාට පස්සේ වෙනස් වුණාට පස්සේ ඒ පහම ගුණයෙන් ශක්තියෙන් වැඩිවත්ම ඒ පහම ඒ තමයි බෝධ්‍යංග ධර්ම වලට සුදුසු තැනට පත් වෙනවා. දැන් ඉන්ද්‍රිය ධර්ම පහ ගැන අපි සාකච්ඡා කළා, බල ධර්ම පහක් ගැන කතා කළා, බෝධ්‍යංග ධර්ම 7යි. දැන් යම් කෙනෙක් මෙන්න මේ කියන බෝධ්‍යංග කියන්නේ මේ ශාසනයේ තියෙන ප්‍රබලම ධර්මයටයි. මෙතනින් පින්නතුනේ එහා ධර්මයක් නැහැ. යම් කෙනෙක් කරන්න ඕන ජීවිතයේදී මේ බෝධ්‍යංග තමන්ගේ මනසට ගන්න එකමයි. බෝධ්‍යංග ගැනීමෙන් සත්‍යයට යන්නේ අපේ මනස. මේ හැර වෙන ක්‍රමයකින් මේ සත්‍යයට යන්න බැහැ පින්නතුනි. සංසාරේ ඉක්මවන්නට බැහැ. ලෞකිකත්වයේ ඉක්මවන්නට බැහැ. එතකොට සති සම්බොජ්ජංගය, ධම්මවිචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංග, පීති සම්බොජ්ජංග, පස්සද්ධි සම්බොජ්ජංග, සමාධි සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග කියන මෙන්න මේ බෝධ්‍යංග ධර්ම 7 නම් වශයෙන් අපි දන්නවා. මෙන්න මේ බෝධ්‍යංග ධර්ම පිළිබඳව අවබෝධය දියුණු කර ගැනීම ප්‍රබලව ඇති කරගත්තට පස්සේ අන්න අපිට පුළුවන්කම ලැබෙනවා පින්නතුනි මේ සති බොජ්ජංගය ශ්‍රද්ධාව නැති කරන්නට හේතු වෙන කාරණය කුමක්ද? දැන් අපිට ශ්‍රද්ධාව ඇති වෙනව නැති වෙනව. ඒ ඇති නැති තැන හඳුනා ගන්න ශ්‍රද්ධින්ද්‍රියට මේ සති සම්බොජ්ජංගය පිළිබඳව අවබෝධය ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. පින්නතුනි මේ බෝධ්‍යංග ධර්ම මේ අයුරින් වැඩෙන කාලය තමයි පින්නතුනි විපස්සනාව කියලා කියන්නේ. එතකොට ප්‍රඥාව තුලත් මම ඉන්න පුළුවන්. ධම්මවිචය කිව්වහම මම නැති ප්‍රඥාවක් කියන අර්ථයට ඒක ගැලපෙනවා. ධම්මවිචය ධර්මතාවයේ දැක්කහම එතන මම නැති බව වැටහෙනවා. එහෙමනම් පින්නතුනි මේ බෝධ්‍යංග ධර්ම නුවණින් පුහුණු කිරීම අවබෝධ කර ගැනීම තමයි විපස්සනාව කියලා කියන්නේ. ඒකට ශ්‍රද්ධා ඉන්ද්‍රිය, ශ්‍රද්ධා බල ආදී වශයෙන් මේ ඉන්ද්‍රිය ධර්ම පහ ඉන්ද්‍රිය වශයෙන්ුත් බල වශයෙන්ුත් දියුණු වුණාට පස්සේ මේ බෝධ්‍යංග ධර්ම දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. එලෙසින් විපස්සනා භාවනාවක් හොඳින් කරගෙන යාමෙන් පිනතුනි බෝධ්‍යංග ධර්ම සමතත්වයේහි සිහිය, ධර්මවිචය, වීරිය, පීති, ඒ වගේම පස්සද්ධි, උපේක්ඛා කියන මෙන්න මේ බෝධ්‍යංග ධර්ම සම තත්වයට පවත්වාගෙන සිටින විට සම්මා දිට්ඨියටපත් වෙනවා කියලායි සඳහන් වෙන්නේ. එහෙමනම් බෝධ්‍යංග ධර්ම සම තත්වයට පවත්වන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන සම්පූර්ණ වූ විටමයි. එනම් බෝධ්‍යංග ධර්ම සම්පූර්ණත්වයට පත්වීමෙන් තමයි අපිට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට අවස්ථාව සැලසෙන්නේ. එනිසා පින්නතුනි
නිවන් මඟ ගවේෂණය කිරීමේදී අපි මේ පිළිබඳව තා ගැඹුරු කාරණා වුවත් අවබෝධ කරගත යුතුම පවතිනවා. දැන් ඔබට මා පැහැදිලි කරන්න උත්සාහ කළ කාරණය තාම සරලව කිව්වොත් අපි අජ්ජත්තකය බහිද්ධකය සමුදය වය වශයෙන් වටහා ගැනීමෙන් අපිට ප්‍රතිඵල 4ක් ලැබෙනවා. ඒ ප්‍රතිඵල තමයි විදර්ශනා ඥානය. ඒ වගේම මේ සංසාරයේහි සිහිය පිහිටුවීම සම්පූර්ණ වන තැන වැරදි ක්‍රමවලින් තොරව සංසාරයේ පවතින්න පුළුවන් තැන පංචස්කන්ධයට උපාදාන නොවන තැන නචකින්චි ලෝකේ උපාදීති. මේ ප්‍රතිඵල අපිට ලැබෙනකොට අපි සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර 이르දිපාද දියුණු කරගන්නට ඕන. ඒවා දියුණු කර ගැනීමෙන් නැවත අපිට අතුරු ප්‍රතිඵලයක් හැටියට ඉන්ද්‍රියක ස්වභාවය ඔබ හඳුනාගත්තා. ඉන්ද්‍රියකින් කරන්නේ හොඳ නරක වෙන් කරගන්න එක. ඇහෙන්, කනෙන්, නෑයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින්. හැබැයි මේ මානසික ඉන්ද්‍රිය තුල එහෙම ස්වභාවයක් නෙවෙයි තිබෙන්නේ. ඇති නැති වෙලාව දැනගන්නවා. සද්දින්ද්‍රිය තුලින් තමා තුල ශ්‍රද්ධාව ඇති නැති වෙලාව හඳුනා ගන්නවා. ඒ ආදී වශයෙන් මේ ඉන්ද්‍රයන් පිළිබඳ අවබෝධය ඇති කරගත්තාම ඒ ඉන්ද්‍රයන් ඇති නැති බව වටහා ගැනීම, අවබෝධ කර ගැනීම, තේරුම් ගැනීම තුළ ඒවා බල ධර්ම බවට පත් වෙනවා. එහෙමනම් මේ ඉන්ද්‍රයන් බල ධර්ම බවට පත් වුණාට පස්සේ බෝධ්‍යංග ධර්ම දියුණු කරන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. අන්නේ බෝධ්‍යංග ධර්ම දියුණු කිරීමෙන් තමයි පින්නතුනි අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම පුරාගෙන යන ගමනේ විපස්සනා භාවනාවක් හොඳින් කරගෙන යාමෙන් බෝධ්‍යංග ධර්ම සම තත්වයකට පවත්වා ගන්නට පුළුවන්. ඒ කියන්නේ උපේක්ෂාවට, මධ්‍යස්ත බවට. අපි කතා කරන සති සම්බොජ්ජංග, ධම්මවිචය සම්බොජ්ජංග, සිහිය පිළිබඳ මධ්‍යස්ත බව, ධර්මතාවයේ පිළිබඳ මධ්‍යස්ත බව, වීරිය පිළිබඳ මධ්‍යස්ත බව, පීති සම්ප්‍රීතිය පිළිබඳ මධ්‍යස්ත බව, පස්සද්ධිය පිළිබඳ මධ්‍යස්ත බව, සමාධිය පිළිබඳ මධ්‍යස්ත බව, උපේක්ඛා මධ්‍යස්ත ස්වභාවයේ තුලම සිත පිහිටවීමෙන් සම තත්වයට පත්වන්නේ සත්‍ය කෘත්‍ය කෘතඥානීය සම්පූර්ණ වූ විටමයි. එහෙම නැතුව අපිට මේවා සම්පූර්ණ වුණායයි සිතින් මානසිකාර කළ හැකි. හැබැයි නිවැරදි ධර්මාවබෝධයකටපත් නොවේ. එනිසා පින්නතුනි අපි මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය අපේ ජීවිතයට ගලපාගෙන මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයත් ඒ වගේම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳවත් මන අවබෝධයකින්මයි අපිට නිවන සාක්ෂාත් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. එනිසා මේ පිළිබඳ සත්‍ය ඥානය වඩාත් හොඳින් පිරිසිදු කරගන්නට උත්සාහ කරමු. එවිට ඔබ අප හැමට වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට අවස්ථාව සැලසේවි. එනිසා අපි වීර්ය ආරම්භ කරමු. නිවන් මඟට එළඹෙන්නට හැමෝම සැහැල්ලු මානසික පරිසරයක් ගොඩනගා ගනිමු. නිවන කියන ධර්මතාවය තවත් මා ලබන ජයග්‍රහණයක් නොවන බව, මම එතනින් ඉවත් වෙන බව වටහාගෙන ප්‍රඥාව සම්පූර්ණ වූ විට ඒ ප්‍රඥාව සම්පූර්ණ වූ බව හඳුනාගන්නෙක් නොවන බව ඔබ මනවින් අවබෝධ කරගෙන සංසාර විමුක්තියක් පිණිස, චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස කටයුතු කරන්නට අපි වීර්ය ආරම්භ කරමු කියන කාරණය සිහිපත් කරමින් ඔබට නිවන සාක්ෂාත් කරගන්නට අඩුම තරමින් මේ තුලින් මේ මානසිකව ඇතිවෙන ඉන්ද්‍රියන්
සද්දින්ද්‍රිය, සතින්ද්‍රිය, විරීන්ද්‍රිය, සමාධින්ද්‍රිය, ප්‍රඥේන්ද්‍රිය හඳුනාගත්ත නම් ඒ ඉන්ද්‍රයන්ගෙන් කෙරෙන කාර්ය තේරුම් අරගෙන ඒ බලධර්මයක් බවට පත් වූවා බෝධ්‍යංග ධර්ම තුල මධ්‍යස්ථ සිතක් පවත්වාගෙන සංසාර විමුක්තියක් පිණිස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස අපිට මේ උතුම් ධර්ම කාරණා ටිකත් සිතෙහි නිවීම තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට නිවන් තුලම සිහිය පිහිටවාගෙන සංසාර විමුක්තිය පිණිස දුක් කෙලවර කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාළ ධර්ම මාර්ගයට අනුගත වන්නට අපිට මේ උතුම් දේශනයත් උපකාරයක් වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ලක්වැසි ලෝවැසි සෑම සිත් සතන්හි උතුම් ධම් මග ධර්ම පිපාසිත අයගේ සිත් සතන් ධර්මයෙන් තෙමාලන්නට මේ උතුම් සිත නිවන බුදුබණ ඔස්සේ සිත් පහන් කරගත් හැමගේම සත් සිතුවිලි දියුණු වී ගුණ සුවඳ දියුණු වී නිවන් මඟ සාක්ෂාත් කරන්නටම මේ උතුම් දේශනාවත් උපකාරයක් වේවා. හැමෝම වීර්ය ආරම්භ කරන්න, කුසල් වඩන්න, වැඩි දියුණු කරගන්න, ප්‍රඥාව දියුණු කරගෙන සංසාර විමුක්තියක් පිණිසම කටයුතු කරන්න. ඇති වෙන නැති වෙන මේ ජීවිත ඇති වුණු අවබෝධ වුණු සක්‍රිය වුණු ඉන්ද්‍රියන් පවතින වෙලාවේ මනා සිහිනුවන තියෙන වෙලාවේ හොඳට ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් සක්‍රියව තියෙන වෙලාවේ සද්දින්ද්‍රියත් ඒ වගේම සතින්ද්‍රියත් වීර්යේන්ද්‍රියත් සමාධින්ද්‍රියත් ප්‍රඥේන්ද්‍රියත් දියුණු කරගෙන ඔබටත් කුසල් සිතුවිලි ඇති කරගෙන නිවන් දකින්නටම සිහිය පිහිටවා ගනිත්වායි ආශිර්වාද කරනවා. ඒ වගේම මෙත් සිතින් සිහිපත් කරනවා අපි කවදත් මේ දිනවල විශේෂයෙන් මේ උතුම් ශ්‍රී සත් ධර්මයේහි ආශ්චර්ය මේ උතුම් සත් ධර්මයේ වෙනුවෙන් ඉදිකරන ධම්මචේතියත් ඒ වගේම මහා භද්‍ර කල්ප විහාරයත් ඒ වගේම ධර්ම මන්දිරය ගිලන් කුටි ආදිය ඉදි කරන්නට ඔබටත් යම් සත් සිතක් පහළවන්නේ නම් 0.71 415 8939 අංකයේ ඔස්සේ 0.71 417 8939 අංකයේ ඔස්සේ අපව විමසීමෙන් ඒ උතුම් ධම්මචේති ඉදි කිරීම කටයුතු සමගින්ද ඔබටද දායක විය හැකි බව සිහිපත් කරමින් දේශනාව නිමාවට පත් කරනවා. හැමත වහවහ ධර්මාවබෝධයම සැලසේවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාව සිදුකොට ලක්වැසි ලෝවැසි සෑම සිත් සතන් නිවන්නට පින්බර සැදැහැති දායකත්වයේගෙන කටයුතු කරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි නොවැම්බර් මාස 19 වන දින උපන්දිනය සමරන පින්වත් සුනීතා බණ්ඩාර මහත්මියයි. ඇයගේ සැදැහැති දායකත්වයෙන් මිය පරලොව ගිය දෙමාපියන්ට සහ ස්වාමි පුරුෂයාට සහ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් දූ දරුවන් වන අකිනි, රන්දි, බිනාරා, මන්දාරා කියන මේ දූ පුතුන්ට දූ දරුවන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම ආර්යා සහ නාලා කියන මිනිබිරියන් දෙදෙනාගේ ඉදිරි අධ්‍යාපනයට ආශිර්වාද ලබා ගැනීමත් ඒ මිනිබිරියන් දෙපළගේ අධ්‍යාපන ජීවිතයේ ඉහළ හිණිපෙත්මන් කරා ගමන් කරන්නටද ආශිර්වාදයක් වේවා කියන තුම් සිතුවිල්ලත් ඒ වගේම කීර්ති බණ්ඩාර මහත්මාණන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් අනාගත දිවිමඟ සාර්ථකත්වයට පත් වේවා නිරෝගී වේවා කියන උතුම් සත් සිතුවිලි ඇතිව ධර්මය සැනසුම පිණිසම නිවන් පිණිසම අරමුණු කෙරෙන මේ උතුම් දේශනා පෙළෙහි තවත් එක් දෙසුමක පුණ්‍යවන්තෝ සදැහැති දායකත්වයේගෙන කටයුතු කළ පින්වත් සුනීතා බණ්ඩාර මහත්මිය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි වෙමින් ජන්ම දිනය දිනෙහි මේ සිදු කළ
අසිරිමත් වූ සද්ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි සැමසිත් සතන් නිවන කරාම පමුණුවත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම උපකාර වේවා කිනුතුම් ප්‍රාර්ථනය සිදු කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සුනීතා බණ්ඩාර මහත්මියගේ නොවැම්බර් මාස 19 වන දිනට යෙදුණු ජන්මදිනය සිහි කරමින් දානයන් අතර උතුම් වූ දානය වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සුනීතා බණ්ඩාර මහත්මියගේ සියලු සත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම සඵල වීම පිණිස මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. සිදු කළා වූ මෙම පින්කමෙහි අනුහසින් සුනීතා බණ්ඩාර මහත්මියට නිදුක් නිරෝගී සුවය සහ ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 0.71 8යි 57යි 57යි 13 0.71 8යි 57යි 57යි 13 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා